साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ආදි ගුරු දේවෝත්තම වූ අප සියලු දෙනාට උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ දායාද කළ පරම පූජනීය වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද මේ ධර්ම දේශනාව තුලින් මේ පින්වත් පිරිසට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා අපගේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ උපදවාගත්තු ඒ අවබෝධ ඥානය තුලින් සංසාරේ දැක්ක යුතු රටාව ඒ වගේම සංසාරයේ දෙස බැලිය යුතු පිළිවෙල බුදුරජාණන් වහන්සේ අපිට මොන විදිහටද දේශනා කළේ කියන දේශනා සඳහන් දේශනා ඇතුළත් උතුම් දේශනා කාණ්ඩයක් ඇතුළත් අනමතග්ග සංයුත්තේ කියන ඒ උතුම් ධර්ම කොටස් කිහිපයක් අපි අද ඉගෙන ගන්නවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්මා සම්බුදු බවට පත් වෙන මොහොතේදී තමයි බුදුරජාණන් වහන්සේට උතුම් ඥානයන් උපන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේට මුලින්ම ඉපදිච්ච ඥානය තමයි එදා වෙසක් පුන් පොහෝ දිනයේ රෑ ප්‍රථම යාමේ ඉපදිච්ච ඥානයට කියන පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට සම්බුදු බව පතාගෙන ආ ගමනේදී උන්වහන්සේ ඉපදෙමින් මැරෙමින් ආපු මේ අසංකේය කල්ප වල උන්වහන්සේ ඉපදි මැරි ආපු රටාව දැක්කා. පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට උන්වහන්සේ බැලුවා උන්වහන්සේ වගේමද මේ අනිත් සෑම සත්වයන්ගේම ජීවිත. එහෙම නැත්නම් ඒ ජීවිතවල යම්කිසි වෙනසක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නුවණ යොදා බැලුවා. බලද්දී පෙනී ගියා චුතූපපාත ඥානෙ නම් වූ දෙවනි විද්‍යාව උන්වහන්සේට උපන්නා කර්මාන රූපව පින්පව් වල විපාකයට අනුරූප වූ සුගති දුගති වල මේ සත්වයා ඉපදෙමින් මැරෙමින් යනවා. ඊළඟට උන්වහන්සේට ඥානයක් උපන්නා ආසවක්ඛය ඥානෙ. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරී ස්වභාවය වළක්වාලන්ට නොහැකි මේ මිනිස්යාගේ චිත්තසංතානයේ තියෙන අවිද්‍යාව ඒ වගේම ආශ්‍රවාදී මේ බල සම්පන්න අකුසල් නිසා. ඉතින් අපගේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයේ පස්චිම යාමේ රාත්‍රී ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ කොට අවබෝධ කිරීමෙන් ශ්‍රී සම්මා සම්බෝධියට පත් වී වදාලා. මෙසේ සම්බුදු බවට පත් වී වදාළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේ අවබෝධ කොට වදාළ ඒ පරම ගම්භීර දැකීමට දුෂ්කර වූ
ඒ නිර්මල ශ්‍රී සද්ධර්මයේ සම්බුදු හද මණ්ඩලින් උපන් උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ වසර 45 පුරාවටම භික්ෂු සංඝයා උදෙසාත් භික්ෂුණී සංඝයා උදෙසාත් ඒ වගේම උපාසක උපාසිකා පිරිවර උදෙසාත් ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම නාග අසුර ගාන්ධර්ව ආදී මේ සකල ලෝකවාසී සත්වයන් කෙරෙහි කරුණාවෙන් දේශනා කළා. ඒ දේශනාවන් අතර පින්වත්නි අපිට මුණ ගැහෙන විශේෂ දේශනා රාශියක් ඇතුළත් වෙන මේ සංයුත්ත නිකායේ දෙවනි ග්‍රන්ථ රත්නයේ අනමතග්ග සංයුත්තේ කියන ඒ සංයුත්තේ කොටාසේ තියෙනවා. මේකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සංසාරී ස්වභාවය. ඒ වගේම මේ සංසාරේ ඉපද මෙරි මෙරි යෙද්දී ඔහු ඒ එන ගමනේදී ඒ තමන්ගේ ජීවිතයේ ඉරණම තමන්ගේ ජීවිතේ මුහුණ දීපු දේවල් බුදුරජාණන් වහන්සේ මේකෙදි විස්තර කරනවා. ඒකෙදි මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. පින්වත් මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සත්වයාගේ මේ භව පැවැත්ම කෙලවරක් නැති එකක්. අනවරාග්‍ර වූ සසරක් උරුම කරගත්තු සත්ව යන් හැටියට තමයි මේ සසරේ අපි ඉපදෙමින් මැරෙමින් යන්නේ. පුබ්බා කෝටින පඤ්ඤායති මහණෙනි මේ සංසාරයේ එක පුද්ගලයෙක්ගේ සසර ගමන පටන් ගත්තේ මෙන්න මේ උපතින්ය කියලා විශේෂ උපතක් පෙන්වා දෙන්න බැරි තරම්ම මේ සංසාරේ දීර්ඝයි. ඒ වගේම විශේෂ ස්ථානයක් සංදිස්ථානයක් විශේෂ මොහොතක් පෙන්වා දෙන්න බැරි තරම්ම මේ සසර දීර්ඝයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ වගේ අනවරාග්‍ර වූ කෙලවරක් නොපෙනෙන මෙබඳු සංසාර ගමනක එන්න හේතුනේ ඔබත් මාත් ඉපදෙමින් මැරෙමින් එන්න හේතුනේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජා නීවරණානං සත්තානං මහණෙනි ඒට හේතුව පළවෙනි කාරණේ තමයි මේ සියලු සත්වයින් දුක්ඛ නම් වූ ආර්ය සත්‍යයත් දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයත් දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයත් දුක නිරුද්ධ වීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ආර්ය සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොකිරීම නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවීමෙන් ඉපදිච්ච වැසීමක් තියෙනවා. අන්ධකාරයක් තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ අවිජ්ජා නීවරණානං මෙන්න මේකව චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නම් වූ අඳුරින් වැසුණු ඒ වගේම තණ්හා සංයෝජනානං ඒ වගේම තෘෂ්ණාවට බැඳී ගියපු මේ සත්වයා සන්ධාවති සංසරති මේ සසරේ ඉපදෙමින් මැරෙමින් කෙලවරක් නැති සසර ගමනකට උරුමකම් කියමින් ඇවිදගෙන යනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ දේශනාව කරන මගේත් ශ්‍රවණය කරන ඔබේත් සාංශාරික ඉරණම ගැන. අපි සියලු දෙනාටම තියෙන අනවරාග්‍ර සසර. කෙලවරක් පැනවිය නොහැකි කෙලවරක් නොපෙනෙන සංසාරයක්. මේ සංසාරේ අපි එන්න හේතුනේ අවිද්‍යාවෙන් වැසී තිබීමත් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීමත් ඒ වගේම තෘෂ්ණාවෙන් ග්‍රහණය වීමත් මෙන්න මේව කරුණු දෙක නිසා තමයි අපි සියලු දෙනාම මේ සසරේ මේ තාමත් ඉපදෙමින් මැරෙමින් යන්නේ. අනාගතයේ යම්තාක් බුද්ධ ශාසනයක් තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නිකලස් භාවයට පත් වෙනවද මේ ගෞතම බුදු සසුනේ හෝ අනාගතයේ ඒ දක්වාම අපිට යන්න තියන්නේ මේ බුදුරජාණන් වහන්සේ විස්තර කළ සසරෙමයි. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේ වදාලා මහන්නේ මේ කෙලවරක් නැති මේ සසරේ යද්දී ඔබ මුහුණ දීලා තිනවා මෙන්න මේ වගේ දේවල් වලට. ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒක මේ වගේ දෙයක් කියනවා. ඔන්න ඉන්නවා කියනවා මේ දඹදිව් තලයේ පුරුෂයෙක් ඉන්නවා කියනවා මේ දඹදිව් තලයේ තියෙන සියලු ගස් කොළන් කපලා අඟල් 4 කෑලි වලට වෙන් කරනවා. අතු ඉති පාහලා කඳන් කපලා අඟල් 4 කෑලි වලට වෙන් කරනවා. වෙන් කළා මේ සියලුම
මේ කපා හෙලන ලද ගස් වල මේ අඟල් හතරට කැපූ ලී ගොඩ ගහනවා. ගොඩ ගහලා හිට එක ලී කැබැල්ලක් අයින් කරනවා. මේන් මගේ මේ ජීවිතේ අම්මා කියලා එක ලී කැබැල්ලක් අයින් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව ලී කැබැල්ලක් අයින් කරන මේ ඒ අම්මගේ අම්මා. ඊළඟට තව ලී කැබැල්ලක් අයින් කරන මේ ඒ අම්මගේ අම්මා කියලා මේ විදියට මව් පරපුරේ වෙනුවෙන් එක ලී කැබැල්ල ගානේ අයින් කර කර මහන්නේ මේ ඔබගේ අම්මා මේ ඒ අම්මගේ අම්මා වශයෙන් මව්වරුන් වෙනුවෙන් එක එක ලී කැබැල්ල ගානේ මුළු දඹදිව් තලයේ මැති සියලු ගස් කොළන් සිඳලා අඟල් හතරට කැපූ ලී කෑලි එක එක අයින් කර යද්දි මහණෙනි ඒ ලී කැබලි කන්දක් ඇද්ද ඒ ලී සම්පූර්ණයෙන්ම අවසන් වෙලා යනවා සංසාරේ ලැබුණු මව්වරු ප්‍රමාණය ගැනලා අවසන් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙක් ඉන්නවා මේ මහා පෘථුවියේ පස් වෙරළු ගෙඩි ප්‍රමාණයේ තරමට කුඩාවට ගුලි කරන වෙරළු ගෙඩිය කියන්නේ ඊටාම පොඩි පළතුරක්නේ. එතකොට මේ ප්‍රමාණයට මේ මුළු පෘථුවියම පස් තමන්ගේ අතින් මෙහෙම ගුලි කරනවා. ගුලි කරලා හිට එක පස් කැටයක් අයින් කරන මේ ජීවිතේ මගේ පියාණන්. ඊළඟට තව පස් කැටයක් අයින් කරන මේ ඒ පියාගේ පියාණන් වශයෙන් මහණෙනි පස් කැට ප්‍රමාණය මේ මහා පෘථුවියෙන් ඔහු ගන්නාලද පස් කැට ප්‍රමාණය අවසන් වෙලා යනවා. ඔහුට සසරේ ලැබුණු පිය පරම්පරාව අවසන් වෙන්නේ. එතකොට බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ සංසාරය ගැන අපිට විග්‍රහ කරන්න පටන් ගත්ත තැන. ඒ තමයි අපිට මේ සංසාරයේදී අම්ම කෙනෙක් ලැබෙනවා. ඒ වගේම පියෙක් ලැබෙනවා. එතන මේ මව් පිය කියන මේ දෙදෙනා අපිට සංසාරයේදී කෙලවරක් නැතුව ලැබෙනවා. ඒ මව්පිය පරම්පරාව බුදුරජාන් වහන්සේ වදාලා මේ ගණන් කළ මෙපමණයි කියලා අවසන් කරන්න බෑ. ඒ තරම් මව්පිය පරම්පරාවක් අපිට අපේ සසරේ ඉන්නවා. එතකොට මේකට හේතුව තමයි මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත්. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහන්නි මේ සංසාරයේ අපි යද්දී අපිට මුහුණ දෙන්න තියෙන දේවල් මොනවද මුහුණ දෙන්න තියෙන දේවල් එක එක ස්වરૂපයෙන් අපේ ජීවිතේට දුක් එනවා. ඒක අභ්‍යන්තරික ජීවිතය තුළ තමාට පැමිණෙන දුක් වෙන්න පුළුවනි. තමන්ගේ කායික දුකක් වෙන්න පුළුවනි. තමන්ගේ මානසික දුකක් වෙන්න පුළුවනි. තමන්ගේ රෝග පීඩාවක් උස්සන්න වීමෙන් හටගන්න දුකක් වෙන්න පුළුවනි. ඒ වගේම අපිට තවත් දුක් උපදින රටාවක් තියෙනවා. අපගේ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් වියෝවය හේතු කරගෙන දුක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ මේ සසරේ එද්දී ඔබගේ මව් මරණයටපත් වීම නිසා ඒ කියන්නේ අපේ දැන් මේ ජීවිතේ අම්මා කෙනෙක් ඉන්නවා අපිට ඒ අම්මා කලුරිය කරනවා. ඒ අම්මා කලුරිය කරාට පස්සේ යම්කිසි දින ගණනාවක් සාමාන්‍ය ලෝකයේ මිනිසු මේ ඊටාම දුකසේ හැඬු කඳුලින් වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ අම්ම නැතිවීම නිසා තාත්ත නැතිවීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු මේ සසරේ හැඬු කඳුළු මව් නැතිවීම මුල් කරගෙන ඔහු සසරේ යම් ඔහුගේ දෙනෙතින් රූරාගේ කඳුළු ඇද්ද මහණෙනි සතර මහා සාගරයේ ජලයට වැඩි. තමන්ගේ පියවරුන් මරණයටපත් වෙද්දී සසරේ හඬද්දී දෙනෙතින් ගලාගෙන ගිය රූරාගේ කඳුළු සිව් මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ සහෝදරයාගේ වියෝවෙන් සහෝදරියගේ වියෝවෙන් ඒ වගේම මේ තමන්ගේ හිතවත් ඥාති කෙනෙක්ගේ වියෝවෙන් ඒ වගේම තමන්ගේ යම්කිසි ධන හානියක් සම්පත් විනාශ වීමෙන් මේ ආදී රෝග වේශනයන්ට භාජනය වීමෙන් භෝග වේශනයන්ට භාජනය වීමෙන් තමන් සසරේ දුක් විඳින්දි හඬද්දී දෙනෙතින් ගලාගෙන ගිය කඳුළුමයි වැඩි සතර මහා සාගරයේ ජලයට වඩා. එතකොට මේ බලන්න මේ අපි හැම කෙනාගේම ඉරණම මේක. දැන් අපිට හිතෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් මේ ජීවිතය දිහා බලද්දී අපිට මේ ජීවිතේ විතරක් ලැබුණ එකක් වගේ අපිට හිතෙනවා.
මෙතනින් එහාට අනාගතේ ආයේ අපි උපදින්නේ නැත කියලාත් හිතෙන අවස්ථා නැතුවම නෙමෙයි අපිට. එතකොට මේ වගේ මෙහෙම අපිට මේ ජීවිතේ විතරක් ඉපදිච්ච සත්වයක් හැටියට අපිට තේරෙන්න හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යා නීවරණානං සත්තානං. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවීමත්. ඒ අවබෝධ නොවීමෙන් වැහිලා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමෙන් වැහිලා තියෙන්නේ. මොකක්ද වැහිලා තියෙන්නේ? සත්‍ය වැහිලා තියෙනවා. ඒ සත්‍ය කුමක්ද? මේ සසරේ ඉපද මෙරි මෙරි යෙද්දි මව් නිසා මව්ගේ වියෝවය නිසා පියාගේ වියෝවෙන් හඬද්දී ගැලූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියන එකෙන් පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒක අපිට විවෘත වෙලා නැහැ. ඒතකොට ඒක විවෘත වෙන්නේ කාගෙන්ද? ඒ සත්‍ය ස්වභාවයේ සත්‍ය අයුරින්ම අවබෝධ කරන බුදු කෙනෙක් මුණ ගැසීමෙන් පමණයි. බුදුවරයෙක් මුණ ගැසීමෙන් තමයි අපිට මේ සත්‍ය ප්‍රකට වෙන්නේ. මේ සත්‍යයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පඤ්ඤපේති පනවනවා. පඤ්ඤපේති ප්‍රකාශ කරනවා. පට්ඨපේති පනවනවා. විවරති විවෘත කරනවා. ඊට පස්සේ විභජිතුම් බෙද බෙදා දක්වනවා. මේ එක එක ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන මේ සසර ගැන අපි මේ එන මේ සාංශාරික ස්වභාවය ගැන අපිට නොතේරෙන නිසා අපිට තේරෙන භාෂාවෙන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඊළඟට බලන්න දැන් මේකෙදි බුදුරජාණන් වහන්සේ ගන්න උපමා අපිට ගෝචර උපමා. දැන් සාගරය ගත්තොත් අපිට සිතාගත නොහැකි ජල කඳක් තියෙන තැනකට අපි කියනවා සාගරය කියලා. එතකොට මේ සාගරයත් බුදුරජාණන් වහන්සේ උපමාවකට අරගෙන මහණෙනි මේ සාගරයටත් වඩා සාගරය අභිබවා යන තරමේ කඳුළු බහලලා තියෙනවා. මේ මහා පෘථුවේ වෙරළු ගෙඩි ප්‍රමාණයට තරම් ගුලි කරන ලද පස් කැට ප්‍රමාණයට වඩා ඔබ පියවරු පරම්පරාව ලබලා තියෙනවා. තුන මේ වගේ මේ කෙලවරක් නැති ගමනක් ගැන අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල විස්තර කරලා දෙනවා. මොකක් පෙන්වන්නද? මහණෙනි මේ සසර වනාහි දුක් සහිත එකක්. මේ සසර වනාහි දුක් සහිත එකක්. මේ සසරේ ඉපද මෙරි මෙරි යෑමට ආස නොකළ යුතුයි. මේ සසරේ ඉපදෙමින් මැරෙමින් යන එකට ආස නොකළ යුතුයි, නොඇලිය යුතුයි. නිබ්බින්දතුන් නොඇලිය යුතුයි, විරජ්‍යතුන් මේ අවබෝධයෙන්ම කලකිරිය යුතුයි, නොඇලිය යුතුයි, ඇල්ම නිරුද්ධ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට හැමතිස්සෙම අපිට සසරේ ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිසම අපිට දේශනා කරනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාවෙන් බැසීමත්, තෘෂ්ණාවෙන් බැඳීමත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ සසරේ අපි එද්දි මව්වරුන්ගෙන් අපි බීපු කිරි බුදුරජාණන් වහන්සේ උපමා කරනවා. කොහොමද උපමා කරන්නේ? දැන් බලන්න සමහර වෙලාවට හැම උපතකම හැම උපදේදීම අපිට මේ මව් කිරි ලැබෙන්නේ නැහැ. මොකද තමන්ගේ මව සමහර දරුවෝ දාලා යනවා. දරුවා අතහැරලා යනවා මව. ඊළඟට සමහර දරුවෝ ඉපදුනාට පස්සේ මව් කිරි බොන්න කලින් මරණයටපත් වෙනවා. එතන මේ වගේ උපදින හැම ජීවිතයකම අපි මව් කිරි බොන්න අපිට හම්බෙන්නේ නැහැ. එක්කෝ අපි ජීවත් වෙලා ඉඳිද්දී අම්මා කලුරිය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තමන්ගේ වැදූ මව තමන්ගේ දරුවාට කිරි පොවනවා. මේ මව් කිරි යම් දරුවෙක් තමන්ගේ මව්ගෙන් බොනවද ඒ මව් බීපු මව් කිරි මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඊතරම් දීර්ඝ සසරක් අපි ඇවිල්ලා තියෙනවා. ඊතරම් දීර්ඝ සංසාරයක අපි ඇවිල්ලා තියෙනවා. එතකොට මේ දීර්ඝ සංසාරේ අපිට යද්දි නිතර මුණ ගැසෙනවා මේක. නිතරම මුණ ගැසෙනවා. මොකක්ද මුණ ගැසෙන්නේ? මව් කිරි මුණ ගැහෙනවා. අම්මගේ වියෝය මුණ ගැහෙනවා. තාත්තගේ වියෝය මුණ ගැහෙනවා. සහෝදර සහෝදරයන්ගෙන් වෙන්වීම මුණ ගැසෙනවා. ඒ වගේම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් වෙන්වීම මුණ ගැසෙනවා. ඒ වගේම තමන්ට ප්‍රිය මනාප වස්තුන්ගෙන් ප්‍රිය මනාප ජීවීන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. භෞතික අභෞතික සියල්ලෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය මනාප සියලු දේන් වෙන් වෙන්න සිද්ධ. මේක තමයි සසරේ අපිට ලැබෙන දේ. සාමාන්‍යයෙන් අපි සුන්දර විදිහට ලෝකය ගැන හිතුවට මට මේ ජීවිතේ වැරදුනාට ඊළඟ ජීවිතේ හරියාවි. මම මේ ජීවිතේ දුක් කරදර විඳින්මින් වාසය කළාට ඊළඟ ජීවිතේ සැපසේ ඉඳ ලැබේවි. මම මේ ජීවිතේ මෙහෙම හිටියට ඊළඟ ජීවිතේ මෙහෙම වේවි කියලා අපි මේකේ නොලබන දේවල්
ඊළඟ ජීවිතේ ලැබෙයි කියලා හිතින් යම්කිසි බලාපොරොත්තුවක් සහිතව වාසය කරනවා. මේ ජීවිතය අතහැරලා ඊළඟ ජීවිතයට යනකොට මේ තිබිච්ච එකටත් වඩා වෙනස් ස්වරූපයකින් ඔහුට දුක ලැබෙනවා. තමයි මේ ජීවිතේ මනුස්ස ජීවිතේ නම් ඊළඟ ජීවිතේ ඔහු ගිහලා නිරේ ඉපදිලා. මේ ජීවිතේ හිටියේ මනුස්ස ජීවිතේ නම් ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකෙ ඉපදිලා. ඊළඟ ජීවිතේ පෙරේත ලෝකෙ ඉපදිලා. මොකක්ද මේකට හේතුව? අවිද්‍යාවත් තෘෂ්ණාවත්. බුදුරජාණන් වහන්සේ වදාළ මේක තමයි ප්‍රධානම කරුණ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමත් තමන්ගේ මේ තෘෂ්ණාව ප්‍රහාණය නොකිරීම. ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන උපමාවක්. දැන් බලන්න මේ අපි කෙලවරක් නැති සසරක එනවා. මේක බුදුරජාණන් වහන්සේ මේ එන සසර වර්ෂ ප්‍රමාණය දක්වන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්ප වලින් විස්තර කරනවා. කල්ප වලින් කොහොමද විස්තර කරන්නේ මහණෙනි? මේ සසරේ කෙනෙක් යද්දී ඔහු කෙලවරක් නැති කල්ප ගණන් නිරේ උපදිනවා. තිරිසන් ලෝකෙ ඉපදිනවා. പ്രേත ලෝකෙ ඉපදිනවා. සතර අපායෙ ඉපදිනවා. ඊටාම දුර්ලභව මනුස්ස ලෝකෙට එනවා. දෙවියන් අතරටත් යනවා. ඊටත් වඩා දුර්ලභයි මේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ඉපදීම. ඒතර මේ වගේ මේ ඊටාම දුකසේ ලබන ඊටාම කෙටි කාලීන සැපයක් අපි සිතින් සිතාගෙන අපි මවාගෙන අනන්ත සසරේ අපි දුක් විඳ විඳ තාමත් යනවා. හැබැයි අපිට මේ දුක අවබෝධ කරලා දුකෙන් මිදුණු බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයක් ඇහෙනවා. ඒ ධර්මය ඇහුණත් අපේ හිත තාමත් තියෙන්නේ අර අවිද්‍යාවෙන් වැසිලා නම්, තෘෂ්ණාවෙන් බැඳිලා නම් මේ ජීවිතෙන් පස්සේ ලැබෙන උපතේදීත් අපිට ලැබෙන්නේ මේ දුකම තමයි. මේ දුකම තමයි. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මේ කල්පය හරිය පුදුම එකක් කියනවා. එක කල්පයකදී ඒ කල්පයක් තුල මිනිසෙක් උපදින වාර ගණන බොහෝ වාර ගණනක් සිද්ධ වෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එක කල්පයක් තුල මේ මිනිසෙක් මනුස්ස ශරීරයේ අත්හරිද්දි මිනිස් උපතක් ලැබලා මනුස්ස ශරීරයේ අත්හරිද්දි ඒ ශරීරයෙන් බැහැර වෙන ඇටසැකිලි ප්‍රමාණය එකතු කළොත් රජගහ නුවර තියෙනවා වේපුල කියලා පර්වතයක්. උස පර්වතයක්. මහනි මේ පර්වතයේ වගේ විශාල කන්දක් ගොඩ ගන්න පුළුවන් කියනවා. එක කල්පයක් තුල මිනිස්සු මිනිස්සුවේ හැටියට ඉපදිලා මේ ශරීරයෙන් අතහරින ලද ඇටකෝටු ටික එකතු කළොත්. ඒතර බලන්න ඊතරම් විශාල කන්දක් තරමටම අපේ ශරීරයෙන් අපි ඇටසැකිලි අතහරිනවා එක කල්පයක් තුල. කල්පේ කොච්චර දීර්ඝද? කල්පේ කොච්චර දීර්ඝද? බුදුරජාන් වහන්සේ ඒකට උපමාවක් වදාලා. මහණෙනි යොදුනක් දිග කිලෝමීටර 10ක් දිග කිලෝමීටර 10ක් පළල කිලෝමීටර 10ක් උස. ඔබ හිතා ගන්න දැන් ඔන්න කිලෝමීටර 10ක් උස කිලෝමීටර 10ක් පළල කිලෝමීටර 10ක් දිග පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියේ කට මට්ටමටම පුරවල තියෙනවා අබ. බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණ අබයි මේ කාලේ අබයි කියලා මහා ලොකු වෙනසක් නැහැ. ඒ අබ ඇටේ මේ බුදුරජාණන් වහන්සේ මේ ඒ භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහන්නේ මේ බලන්න මේ වෙනසක් නැහැ කියලා. මහා ලොකු නැහැ. අබ ඇටේ ඊටාම කුඩා එකක්. ඒතර මේ අබ වලින් මේ පෙට්ටිය පුරවල තිනවා කිලෝමීටර 10ක් දිග උස පළල පෙට්ටිය. මහණෙනි ඔතන්ට නොවැනති මිනිස්සෙක් එනවා. ඇවිල්ලා ඒ පුරුෂයා මේ අබ පෙට්ටියෙන් එක අබ ඇටයක් අයින් කරනවා. අබ ඇටයක් අයින් කරාට පස්සේ අවුරුදු 100ක් ගෙවිලා යනවා. තව මිනිස්සෙක් එනවා. තව අබ ඇටයක් අයින් කරනවා. තව මිනිස්සෙක් එනවා. තව අබ ඇටයක් අයින් කරනවා. මේ අවුරුදු 100කට වතාවක් සිද්ධ වෙන සිද්ධාන්තයක්. හැම අවුරුදු 100කට වතාවම අබ ඇටයක් ගානේ අයින් කරද්දී මේ විශාල පෙට්ටියේ තියෙන ගණන් කළ නොහැකි ප්‍රමාණයෙන් යුතු මේ අබ ප්‍රමාණය අවසන් වෙලා යනවා. මහණෙනි කල්පයට ඇති වර්ෂ ප්‍රමාණය ඒ ගැනලා අවසන් කරන්න බෑ කියලා. ඒතර ඒ වගේ දීර්ඝ කාලයකට තමයි බුදුරජාණන් වහන්සේ මේ කල්පය කියන වචනේ පාවිච්චි කළේ. ඒ බඳු කල්පයක් තුල අපි මේ ශරීරයෙන් අත්හරින ඇටකටු ගොඩ එකතු කළොත් රජගහ නුවර ඇති වේපුල්ල පර්වතයේ වගේ විශාල කන්දක් ගොඩ ගන්න පුළුවන් කියනවා.
බලන්න මේ වගේ අපි හැම ජීවිතයකම ඉපදි මෙරි යනවා. නමුත් අපිට මේක තේරෙන්නේ නැහැ. මේක ප්‍රකට වෙන්නේ නැහැ. අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා. අවිද්‍යාව තෘෂ්ණාව නිසා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි දැන් කල්පේ ස්වභාවයනේ ඕක. එතකොට අපි බුදුරජාන් වහන්සේගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ සසරේ කල්ප කීයක් ගෙවලා තියෙනවද? කල්ප කීයක් අපි පහු කරලා තියෙනවද? පින්වත් මහණෙනි ගණන් කරලා අවසන් කරන්න බෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපමාවකින්වත් දේශනා කරන්න බැරිද? මහණෙනි මෙහෙම හිතන්න කියනවා. ඉන්දියාවේ තියෙන පළලම ගඟට කියන නම තමයි ගංගානම් ගඟ. ඉන්දියාවේ තියෙන දිගම ගඟ ගංගානම් ගඟ. මේ ගංගානම් ගඟ මේ පටන් ගන්නේ හිමාලයේ කඳු මුදුනේ ඉඳලා. ඊටා කුඩා දිය පහරකින් පටන් ගන්නවා. හරියට අපේ මේ මහවැලි කැලණි කළු මේ ගංගා සිරිපාද අඩවියෙන් පටන් ගන්නවා. මේ බොහොම වතුර මේ පෑනක් ප්‍රමාණය වගේ වතුර ස්වල්පයකින් මේ ගංගා පටන් ගන්නවා. ඒ වගේ තමයි ගංගා යමුනා අචිරවතී සරබු කියන මේ ගංගා. මේ අතර පළවෙනි ගඟ ගංගානම් ගඟ. මහණනි ගංගානම් නදියේ පටන් ගැනීම ඉඳලා මුහුද දක්වාම ඒ ගංගානම් ගඟේ සමහර තැන් තියෙනවා ගංගානම් ගඟ කිලෝමීටර් 8 පළලයි. ඒතර මේ බඳු පළලින් යුත මේ දීර්ඝ ගංගානම් නදියේ පටන් ගැනීම ඉඳලා අවසානයේ දක්වා යම්තා වැලියට ප්‍රමාණයක් ඇද්ද? මහණෙනි ඒ වැලි කැට ප්‍රමාණයට වඩා මේ සසරේ අපි ගෙවපු කල්ප වැඩි කියනවා. වැලි කැට වලට වඩා සසරේ ගෙවපු කල්ප. ඒතකොට බලන්න ඒ එක කල්පයක අපි මේ මනුස්ස ශරීරයෙන් අතහරිද්දී යම් ඇටසැකිලි ප්‍රමාණය වේපුල්ල පර්වතය වගේ විශාල කන්දක් ගොඩ ගහන්න පුළුවන් නම් අපි මේ සසරේ කී වතාවක් නම් ඉපද මෙරි ඇවිල්ලාද දුක් විඳලද ආයෙමත් අපිට ලැබෙනවා ආයෙමත් අපිට විඳවන්න ලැබෙනවා ආයෙමත් දුක් පීඩා ලැබෙනවා ආයෙමත් කරදර ලැබෙනවා ආයෙමත් අසාධාරණ ලැබෙනවා ආයෙමත් මිනිසුන්ගේ කායික මානසික දුක් පීඩා බහුල වෙනවා ආයෙමත් ශෝකේ ඒ වගේම ਸੰతాපේ වැළපීම අපිට ලැබෙනවා ආයෙමත් ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වෙනවා මේ සසර බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි සසර. ඒතර මේ සසරේ අපි ගෙවාපු කල්ප ගාන බුදුරජාණන් වහන්සේ වදාලා ගණන් කරලා අවසන් කරන්න බෑ. ඒතර මේ ඉරණම අපි කාටත් පොදු එකක්. මේකේ හරි ලස්සන දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ නම තින්ස මත්ත සූත්‍රය. ඒ තමයි 39ක් ස්වාමින් වහන්සේලා දුර බැහැර ඉඳලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියා. වැඩිනකොට බුදුරජාණන් වහන්සේ සමාධියෙන් වැඩ හිටියා. මේ 39 ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මේ ස්වාමීන් වහන්සේලා 39ත් පළඟින් වාඩි වුණා. පළඟින් වාඩි වෙලා ඉඳිද්දි දැන් බුදුරජාණන් වහන්සේ තම සිතින් මේ භික්ෂුන් වහන්සේලා සිත් දකිනවා. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානෙනුත් ආසයානුස ඥානෙනුත් මේ සත්‍යයන් දමනය කරන අසහාය පුරුෂෝත්තමයන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් සමාධිමත් වූ සිතින් අර 39ගේ සිත් දකිනවා. දැන් මේ 39ට බුදුරජාණන් වහන්සේ සිතින් කතා කරනවා. මේ භික්ෂුන් වහන්සේලා 39ටම ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දැන් ඔබ අතීතයට යන්න. ඔබ අතීතයට යන්න. මහණනි ඔබ අතීතයට ගිහිල්ලා බලන්න ඔබ මේ සසරේ ඉපදෙමින් මැරෙමින් එද්දී ඔබ ගෙවපු සසරේ ස්වභාවය සිහි කරන්න කියනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලා මේ සසරේ ස්වභාවය සිහි කරනවා. සිහි කරද්දී බුදුරජාණන් වහන්සේ ආයමත් දේශනා කරන මහණනි දැන් බලන්න ඔබ මේ සසරේ ඉපදෙමින් මැරෙමින් එද්දී කුකුල්ලු වෙලා විතරක් බෙලි කැපුම් කාලා මරණයටපත් වෙද්දී ඔබගේ ඒ කුකුල් ශරීරයෙන් කුකුල් බෙල්ලෙන් ගලාගෙන ගියේ රුධිරයේද වැඩි සාගර ජලයේද වැඩි. දැන් මෙහෙම බලන්න කියනවා. මේ භික්ෂුන් වහන්සේලා සිත යොමු කරලා බලද්දි පේනවා සතර මහා සාගරයේ ජලයට වඩා
කුකුල්ලු වෙලා විතරක් බෙලි කැපුම් කද්දී මේ ශරීරයෙන් ගලපු ලේ වැඩි. මහණෙනි දැන් බලන්න ඔබ මේ සසරේ එද්දී ඌර වෙලා විතරක් බෙලි කැපුම් කද්දී ගලපු ලේ ද වැඩි සතර මහා සාගරයේ ජලයේද? දැන් මේ භික්ෂුන් වහන්සේලා බලනකොට පේනවා ඌර වෙලා විතරක් බෙලි කැපුම් කාපු වාරවලදී ගලපු ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එළුව වෙලා විතරක් බැටළුව වෙලා විතරක් බෙලි කැපුම් කද්දී ගලපු රුධිරයේ වැඩි සතර මහා සාගරයේ ජලයට වඩා. ඒ වගේ මහණෙනි ස්ත්‍රී දූෂකයෝ වෙලා මම් පහරන ගම් පහරන සොරු බවට පත් වෙලා රජයට අහු වෙනවා. අහු වුණාට පස්සේ ඒ රජතුමා කියනවා මේ පුද්ගලයාගේ හිස ගසා දමනු. සොරු වෙලා විතරක් බෙලි කැපුම් කද්දී මහණෙනි ගලාගෙන ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. ස්ත්‍රී දූෂකයෝ වෙලා විතරක් බෙලි කැපුම් කද්දී ගලපු ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරගෙන යනවා මේ සසරේ ස්වභාවය. දැන් බලන්න එතකොට හැම ජීවිතෙකම දැන් ඔබ මෙහෙම හිතන්න කුකුලෙක් කියන්නේ ඊටාම කුඩා සතෙක්. කුකුලෙක්ගේ බෙල්ලක් කැපුවාම දෝතක් පිරෙන්න ලේ ගලනවද? දෝතක් පිරෙන්න ලේ ගලන්නේ නැහැ. කෝපයක් පිරෙන්න ලේ ගලන්නේ නැහැ. ඒ වගේම ඊටා කුඩා සතෙක් ඝාතනය කරා කියලා බෙල්ල කැපුවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඌරෙක්ගේ ඒ වගේම හරකෙක්ගේ ඒ වගේම මේ මිනිස්සෙක්ගේ මහා බාල්දිය පිරෙන ලේ පිරෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒතර මේ වගේ ඊටා ස්වල්ප ප්‍රමාණයේ අපි මේ ශරීරයෙන් හොරු වෙලා විතරක් ඌරු කුකුල්ලෝ බැටළුවෝ හරක් වෙලා විතරක් බෙලි කැපුම් කද්දී බෙලි කැපුම් කන වාරවලදී පමණක් හැම ජීවිතේම බෙලි කැපුම් කන්නේ නැහැ අපි. හැම ජීවිතේම බෙලි කැපුම් කන්නේ නැහැ. හැම ජීවිතේම හොරු වෙන්නේ නැහැ. උපදින හැම මනුස්ස ජීවිතෙම හොරෙක් වෙන්නේ නැහැ. නමුත් හොරු විච්ච අවස්ථාවලදී විතරක් ගලපු ලේ මේ ශරීරයෙන් සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. එතන බලන්න හිතලා දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරන්නේ ඇයි මේ? උන්වහන්සේ දන්නවා අපිට මේක දැකීම දුෂ්කරයි. අවබෝධ කිරීම දුෂ්කරයි. ඇයි මේ දකින්න අවබෝධ කරන්න දුෂ්කර? හැමතිස්සෙම මේ ලෝකයේ තියෙනවා මෙන්න මේ ස්වභාවය. ඒ තමයි ඒකට කියනවා විපරීත සංඤ්ඤේ. විපරීත සංඤ්ඤේ කියන්නේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දකිනවා. දුක් දේ සැප වශයෙන් දකිනවා. අසුබ දේ සුබ වශයෙන් දකිනවා. අනාත්ම දේ ආත්ම වශයෙන් දකිනවා. එතකොට මේ සංසාරේ අපි එද්දි අපිට මුණ ගැසෙන ප්‍රිය මනාප දේ ඉදිරියේ අපි ඒ දෙයට ඇලී ගලී වාසය කරනවා. අප්‍රිය අමනාප දේ ඉදිරියේ ගැටෙනවා. අමනාපය ප්‍රකට කරනවා. එතකොට මේ ප්‍රියමනාප දේටත් අප්‍රිය අමනාප දේටත් ඇලීම් ගැටීම් මුල් කරගෙන අපි සසරේ යද්දී අපි වඩලා තියෙන්නේ මොකක්ද? අවිද්‍යාවම වඩලා. තෘෂ්ණාවම වඩලා. කවදාකවත් සසරේ බුදු කෙනෙක් පහළ නොවන කාලයක මේ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැ. නිතරම එහෙනම් අපිට අහන්න ලැබෙන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයෙන් තොර කතාවට කියනවා අසත්‍ය කියලා. චතුරාර්ය සත්‍යෙට තමයි බුදුරජාණන් වහන්සේ සත්‍ය කියලා වදාළේ. සත්‍ය කියන්නේ ඒක තමයි ඇත්ත. තතතා ඒක තමයි සත්‍ය ලෝකයේ පවතින. අවිතතතා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මයේ වෙනස් නොවන එකක්. හැමදාම ලෝකේ පවතින එකක්. අනඤ්‍ය තතතා අන්‍ය ස්වභාවයට පත් කළ නොහැකි එකක්. ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා. එන ඉපදීම නිසා නම් ජරා මරණ හටගන්නේ ඉපදෙන තාක් අපිට ජරාවටපත් වෙන සිද්ධ වෙනවා. මරණයටපත් වෙන සිද්ධ වෙනවා.
ඉපදෙන තාක් අපිට ප්‍රිය දේවල් වලින්, ප්‍රිය වස්තුවකින්, ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වන්නට සිද්ධ වෙනවා. ඉපදෙන තාක් අපිට මේ සසරේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉපදෙන තාක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසා සතර අපායේ වැටෙන්න සිද්ධ වෙනවා. ඉපද මෙරි මෙරි යන තාක් අපිට අපි කැමති දේවල් නොලැබී යනවා. අකමැති දේවල්ම ලැබෙනවා. අපි කවදාකවත් කැමති නැහැ නිරේ උපදින්න. කවදාකවත් කැමති නැහැ තිරිසන් ලෝකෙ උපදින්න. කවදාකවත් කැමති නැහැ പ്രേත ලෝකෙ උපදින්න. කවදාකවත් අපි සතර අපායෙ උපදින්න කැමති නැහැ. අපි ආස හැම සත්වයකින්ම අසා දැනගත්තොත් හැම සත්වයකින්ම ඇසුවොත් ඒ ඔබ කැමති සැපටද දුකටද කියලා ඒ හැම සත්වයක්ම කියනවා මම සැපට කැමතියි කියලා. සුඛ කාමානි භූතානි. මහණෙනි මේ සසරේ යන අය සැපේට ආස කරනවා. සැප කැමතියි කියනවා. දුක්ඛ පටික්කුලා. දුක පිළිකුල් කරනවා. ඒතර සැපේට ආස කරන දුක පිළිකුල් කරන මේ භව පැවැත්මේ මේ සංසාරේ යන කොටසටයි අපිත් අයිති. අපිත් දුක පිළිකුල් කරනවා. අපි සැපේට ආසයි. දුක පිළිකුල් කළාට දුක ප්‍රතික්ෂේප කළාට දුක නොලැබී යන්නේ. සැපට ආස කළාට සැප පැතුවට සැප ගැන අපි හිත හිතා හිටියට සැප ප්‍රාර්ථනා කළාට සැප ලැබෙන්නේ නැහැ. දුක් නොලැබෙන නම් දුක් නොලැබෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි දුක අවබෝධ කිරීම. දුක අවබෝධ කළොත් ආන් එයාට අවස්ථාව ලැබෙනවා ඒ දුක හටගන්න හේතු ප්‍රහාණය කරන්න. දුක හටගන්න හේතු නැසූ ගමන් ඔහු ඒ දුකේ නිරෝධය සාක්ෂාත් කරනවා. ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩු කෙනෙක්. මෙන්න මේ කියන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවීම නම් වූ අවිද්‍යාව නිසාත් ප්‍රහාණය නොකළ තෘෂ්ණාවෙන් බැඳී වාසය කරන නිසා තමයි අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔබට සමහර වෙලාවට ඔබට පේන්න පුළුවන් කියනවා මේ සසරේ මේ මනුස්ස ජීවිතේ දුගී දුප්පත් අය. දුගී දුප්පත් අය දකිද ඔබ හිතන්න කියනවා මං මේ සසරේ කී වතාවක් නම් මේ විදිහට ඉපදිලා ඇද්ද? මේ සසරේ මං අනන්ත වාර ගානක් දුප්පත් වෙලා ඉපදිලා තිනවා. අනේ මේ සසරේ ස්වභාවය කියලා කලකිරෙන්න කියනවා. ඒ වගේම අධික සැපසේ වාසය කරන රජ කෙනෙක්, සිටුවරයෙක්, ගෘහපති පුත්‍රයෙක් දකින්න ලැබෙද්දී සිතන්න කියනවා මමත් සසරේ මේ වගේ බොහෝ සැප විඳපු කෙනෙක්. මේ සසරේ යද්දී හැම කෙනෙකුටම සැප තමාගේ ක්‍රියාවට අනුරූපව ලැබෙනවා. තමන් සසරේ රැස් කරන ලද පුණ්‍ය විපාකයට අනුරූපව ලැබෙනවා. ඒතර පුණ්‍ය විපාකයට අනුරූපව තමන්ට ලැබෙන සැපේ සමහරට රජ පදවිය වෙන්න පුළුවන්. සිටු පදවිය වෙන්න පුළුවන්. ශක්තිති පදවිය වෙන්න පුළුවන්. ඒවන් සක්දේව පදවිය වෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රහ්ම තනතුරු වෙන්න පුළුවන්. මේ මොනවා ලැබුණත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඔක්කොම ධර්මයේ අවබෝධ නොකරනම් වාසය කරන්නේ ඒ සියල්ල නැවත සසරේ මුණ ගැසෙන දේවල් වලටයි. ඒවැයි කිසිම අඩුවක් මේ සසරේ නැහැ. සැපේ කියන එක ඊටාම දුකසේ උපදවා ගත යුතු එකක්. දුක කියන එක නිරන්තරයෙන් ලැබෙන එකක්. දුකසේ උපදවා ගත යුතු සැපේ වෙනුවෙන් අපි ගොඩාක් මහන්සි වෙනවා. මේ ජීවිතේ අපි ගන්න මහන්සිය සමහර වෙලාවට අපි ඔබ හිතන්න මොන කෙනෙක් ගෙයක් හදන්න මහන්සි ගන්නවා. ගෙයක් හදන්න උත්සාහයක් ගනිද්දී ඔහු අවුරුදු 50 නම් ජීවත් වෙන්නේ. ඔහු අවුරුදු 45ක්ම කරන්නේ ගේ හදන්න මහන්සි ගන්න එක. ගේ හදලා අවුරුදු 5න් ඔහුගේ ජීවිතය අවසන් වෙනවා. ආයෙමත් ඔහු පිටුවක් පෙරලනවා. අලුතෙන් උපතක් ඔහුට ලැබෙනවා. එතන මේ ජීවිතය තුල යම්කිසි පිහිටක් පිළිසරණක් තමන්ගේ ජීවිතය තුලට ධර්මයේ තුලින් තමන් උපදවාගෙන නැත්තම් සීලය තුලින් උපදවාගෙන නැත්තම් දම්පැන් දීලා නැත්තම් ಗುಣධර්ම දියුණු කළ නැත්තම් ආයමත් අපිට උරුමකම් කියන්න ලැබෙන්නේ මේ සංසාරෙටමයි. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද අපි මේ සංසාරේ යද්දි අපි දාස වෙලා ඉන්න ඕනේ. අපි දාසයෝ. මොකේද අපි දාසයෝ? කර්මයට දාසයි. කර්මයට යටත්වයි අපි වාසය කරන්නේ.
කර්මයට යටත්ව අපි වාසය කරන්නේ. ඒතර කර්මය උපදින්නේ ක්‍රියාවෙන්. අපේ සිත, කය, වචනය කියන මේ ත්‍රිවිධ ద్వාරයෙන්ම අපි කරන ලද ක්‍රියාවන් මුල් කරගෙන කර්මයක් උපදිනවා. ඒ කර්මය එක්ක සැප උපද්දවනවා අපිට, එක්ක දුක උපද්දවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ සැප දුක දෙක හැමතිස්සෙම නිරන්තරයෙන් ලැබෙන සසරක අපි යන්නේ. එතකොට මේ ජීවිතයේදී අපිට මනුස්ස ජීවිතයක් ලැබුණා. මේ මනුස්ස ජීවිතේ අපිට අම්මා තාත්තා ඉන්නවා. අම්මා තාත්තා නැති වෙනවා. ඒ නැති වෙද්දී අපි ශෝක කරනවා. සහෝදර සහෝදරයෝ ඉන්නවා. එයාලත් එක්ක ප්‍රිය තෙපුල් දොඩමින් වාසය කරනවා. වියෝවේදී ශෝකයටපත් වෙනවා. ඒ වගේම ප්‍රිය වස්තුන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් සිද්ධ වෙනවා. දුකටපත් වෙනවා. ඉතින් මේ වගේ ඊටාම බිහිසුණු සංසාරයක අපි යද්දී අපිට ලැබුණා මේ ජීවිතය තුල සසරේ කලාතුරකින් ලැබෙන දෙයක්. මොකක්ද මේ කලාතුරකින් ලැබෙන දේ? උතුම් සම්මා සම්බුද්ධ ශාසනය. මේ සම්මා සම්බුද්ධ ශාසනය අපිට ලැබුණේ මොකක් හෝ සසරේ යම්කිසි වාසනාවකට. උතුම් කල්යාණ මිත්‍ර ඇසුර නිසාත් ඒ කල්යාණ මිත්‍රයන්ගේ තියෙන අනුකම්පාව නිසාත් අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යන්න ලැබුණා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ අවබෝධ කොට නිකලෙස් සිත් උපදවාගත් උතුම් මහරහතන් වහන්සේලා සහිත ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබුණා. අපගේ පරම පූජනීය ආදි ගුරු දේවෝත්තමයන්න් වහන්සේ අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ සහිත රහතන් වහන්සේලා සරණ යන්න ලැබුණා. එතකොට මේ ජීවිතේ අපිට ලැබිච්ච දුර්ලභම සම්පත් මොනවද? වස්තුව සම්පත බුද්ධ රත්නය. දෙවණියට ලැබිච්ච දුර්ලභම සම්පත ධර්ම රත්නය. තුන්වෙනියට ලැබිච්ච දුර්ලභම සම්පත ශ්‍රාවක සංඝ රත්නය. හතරවෙනියට අපිට ලැබුණා දුර්ලභම සම්පත කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කිව්ව කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා තමයි මේ ලෝකෙට බුදු කෙනෙක්ගේ පිහිට පිළිසරණ ලබා ගන්න මාර්ගයේ අවකාශය සැලසෙන්නේ. ධර්මයේ පිහිට ලබන්න ශ්‍රාවක සංඝයාගේ පිහිට ලබන්න අවකාශය ලැබෙන්නේ කල්යාණ මිත්‍රින් වහන්සේලා නිසා. එතකොට මේ යුගයේ අපි වාසනාවන්තයි මේ වගේ ඊටාම දුක් සහිත ඊටාම බිහිසුණු ස්වභාවයක් පවතින මේ මනුස්ස ජීවිතය තුළ දුක් කම්කටොළු දසතින් ඇසෙන මේ මනුස්ස ජීවිතය තුළ කෙලවරක් නැති ප්‍රශ්න වලින් දුක් පීඩා වලින් බැටකන මේ මනුස්ස ජීවිතය තුළ අපේ සිත ඒ සියලු දුක් පීඩාවන් අමතක කරලා හිත සුවපත් කරන අපේ හිතට වඩින උතුම් බුදු කෙනෙක් අපිට මුණ ගැස්සුවා. ඒ කල්යාණ මිත්‍රින් වහන්සේලා. ඒ හිත සුවපත් කරන ධර්මයක් අපිට ශ්‍රවණය කරන්න සැලසුවා. ඒ ශ්‍රාවක සංඝ පිරිවරේ ගුණ සිත සුවපත් කරන්න ඕන ධර්මයක් අපිට ලැබුණා. ඒතර මේ ජීවිතේ පින්වත්නි අපි දුක් පීඩා විඳින්න පුළුවන්. නැති බැරි කම නිසා දුක් විඳින්න පුළුවන්. රෝග පීඩා නිසා දුක් විඳින්න පුළුවන්. ඒ වගේම බය තැති ගැනීම නිසා දුක් විඳින්න පුළුවන්. ඒ වගේම භෝග වේශනේ රෝග වගේ හානි නිසා දුක් විඳින්න පුළුවන්. ඒ වගේම තමන්ගේ තියෙන නූගත්කම නිසා දුක් විඳින්න පුළුවන්. තමන්ගේ නොහැකියාව නිසා දුක් විඳින්න පුළුවන්. තමන්ගේ තියෙන අකුසල් වල ස්වභාවය නිසා දුක් විඳින්න පුළුවන්. මේ මොනවා වුණත් අපිට ලැබිච්ච උතුම් දෙයක් තියෙනවා. ඒ තමයි අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. ධර්මයේ සරණ යන්න ලැබුණා. ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න ලැබුණා. උතුම් සීලයක පිහිටන්න ලැබුණා. සෑ වන්දනා කර ගන්න ලැබෙනවා. බෝධීන් වහන්සේලා වඳින්න ලැබෙනවා. ධාතු සෑරජන් වහන්සේලා වඳින්න ලැබෙනවා. දම්පැන් පුදන්න ලැබෙනවා. කලන මිතුරු ඇසුර ලැබෙනවා. මේ ඔක්කොම අපිට ලැබුණා. ඒතර මේ මනුස්ස ජීවිතේ අපි දුකසේ වාසය කළත් නැති බැරිකම් වලින් මිරිකී දුකටපත්ව වාසය කළත් අපිට ලැබිය යුතු මේ සසරේ නොලැබෙන දෙයක් ලැබුණා කියලා අපි සතුටු වෙන්න ඕනේ. අපි ගොඩාක් ප්‍රීතියටපත් වෙන්න ඕනේ. අපි සතුටු සිතින් ප්‍රීති ප්‍රමෝදයටපත් වූ සිතින් අපි වාසය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය
සරණ යන්න ලැබුණු නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බිහිසුණු සංසාරේ අපිට හැමතිස්සෙම ලැබෙන දේවල් දුක්. ඒ දුක් කම් කටළු වලින් අඩුවක් නෑ මේ සසර. නමුත් නිරන්තරයෙන් අපිට අඩුවක් හැටියට තියෙන්නේ බුද්ධ ශාසනය. ඒක අපිට මේ ජීවිතේ ලැබුණා. ඒ නිසා මේ ලැබිච්ච උතුම් බුද්ධ ශාසනය අපිට සුවසේම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිසත් ඒ වගේම තෘෂ්ණාව ප්‍රහාණය කිරීම පිණිසත් සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට අප සෑම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින ලක්දෙරණට විවර වූ නිවන් දොර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුරුණෑගල පිලැස්සේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු වෛද්‍ය චතුරංග රත්නායක සහ බිරිඳ වන සමුද්‍රා රත්නායක යන දෙපළද එම අයගේ දරුවන් තිදෙනා සහ දෙමාපියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණ හැටියට සඳහන් කරනවා සදහම් ඒ වගේම උතුම් සහ මන්ද්‍රි යන දරුවන් තිදෙනාට චතුරංග සහ සමුද්‍රා යන දෙපළගේ සුජීවත සිටින දෙමාපියන්ට සහෝදර සහෝදරියන් සහ පවුලේ සියලු දෙනාට සිත පැතීමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් යන දේ. ඉතින් මුලින්ම රැස් කළ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානය සිදු කිරීමෙන් රැස් කළ පින් අනුමෝදන් වන දෙවියෝ මේ සියලු දෙනාට ආරක්ෂාව රැකවරණ සලසත්වා. උතුම් ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන මේ පින්වත් සෑම දෙනා නමින් මේ පල්ලෝයන්ට එදුණු සියලු ඥාති වර්ගයාට මේ පින් අයිති වේවා. ඔබ අප නමින් මේගේ සියලු ඥාතිහු මේ පින් අනුමෝදන් වී සැපයටපත් වෙත්වා. වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපිට මේ යුගයේ මහත් කරුණාවෙන් බුදුරජාන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ නිරන්තරයෙන් දේශනා කරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පරම පූජනීය අපගේ ගුරු දෙවිඳුන් සහිත මාමින ආසපවාසී සියලු සංඝ පිරිවරටත් මේ රට තුල ලෝකයේ තුලත් උතුම් පිළිවෙතේ යෙදෙන සියලු සංඝයාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. සුවසේ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම උදව් උපකාර කළ සියලුම කලණ මිතුරන්ටත් දායකත්වයේ දරූ සියලු පින්වතුන්ට ඒ පවුල් සියලු දෙනාට මේ පින් අයිති වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ සඳහා දායකත්වයෙන් දරන මේ සියලු දෙනාට මේ පින් අයිති වේවා. මේ සියලු පින්වතුන්ට මේ පින් අයිති වේවා. මේ රැස් කළ උදාර පුණ්‍යානුභව බලෙන් මේ සියලු දෙනාගේ මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලෝ සුගති සැපසැලසේවා. හැම දිනාටම සුවසේම උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.